අයිබන් දුවේ පුතේ ගුරුගෙදර රූපාණී අධ්‍යාපන වැඩසටහන් මාලාව වෙනුවෙන් අදත් මා ඔබේ ආලින්දර පැමිණියේ 10 ශ්‍රේණිය තොරතුරු හා සංවේදන තාක්ෂණ නැත්නම් ICT පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් ඔබ සමග සාකච්ඡා කරන්න. දුවේ පුතේ අපි මේ රූපාණී වැඩසටහන මාලාව ඔස්සේ 10 ශ්‍රේණිය ICT පාඩම් මාලාවේ පාඩම් 3ක් මේනකොට ඔබත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. පළවෙනි පාඩම් දෙක සාකච්ඡා කළා අවසానයි. මේ තුන්වෙනි පාඩමේ අවසාන කොටස තමයි අද ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉන්දුවේ පුතේ මේ පාඩමට අවශ්‍ය සටහන් ලියා ගන්න ඔබට අවශ්‍ය පෑන් පැන්සල් පොත් ඔබේ පෙළ පොත් අවශ්‍ය නම් ළඟට අරගෙන මේ පාඩමට අවධානය ලබා දීලා මේ පාඩමත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඔබට මතක් කරමින් අපි පාඩමට යමු වෙමු. දරුවනේ අපි අද කතා කරන භාවිතා කරන පාඩම තමයි පරිගණක දත්ත නිරූපණය කියන තුන්වෙනි පාඩම. මේ පාඩමේ එක කොටසක් වන කේත ක්‍රම කියන කොටස තමයි අද කතා කරන්න අපි සූදානම් වෙන්නේ. දරුවනේ මේ පාඩමේ අපිට කතා කරන්න තියෙනවා කොටස් දෙකක් සම්බන්ධව. ඒ තමයි මෙන්න මේ නිපුණතා මට්ටම. පළමු නිපුණතා මට්ටමේදී අපි කතා කරනවා දත්ත ආචරණ ධාරිතාව කොහොමද සකස් වෙන්නේ? ඒ ආචරණ ධාරිතාව කොහොමද ඔබ තේරුම් ගත යුත්තේ කියලා. ඒකම නිපුණතා මට්ටම් දෙවෙනි එක. ඒ කියන්නේ 3-5 කියන නිපුණතා මට්ටමේදී අපි කතා කරනවා කේත ක්‍රම සම්බන්ධව. ඉන්දුවේ පුතේ මේ නිපුණතා මට්ටම් වලදී අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ ඉගෙනුම් ඵල ඔබ ළඟා කරගන්නේ කියලා. මේ පාඩම අවසානයේදී ඔබ ඉගෙනුම් ඵල 4ක් ළඟා කර ගැනීම අපි බලාපොරොත්තු වෙනවා. ඒ තමයි පරිගණකයක දත්ත ගබඩාකලා තියාගන්න. දත්ත ආචරණය කරන ධාරිතාව නැත්නම් දත්ත ආචරණයකට උපාංග වල ධාරිතාවය ප්‍රකාශ කිරීමේ හැකියාවට ලැබෙන්න ඕනේ. බයිට නැත්නම් මෙගාබයිට ගිගාබයිට ආදී වශයෙන් මේ ආචරණ ධාරිතාව පැහැදිලි කිරීමේ හැකියාව ප්‍රකාශ කිරීමේ හැකියාව ඔබ සතු විය යුතුයි. ඒකම එක් ආචරණ උපාංගවල නැත්නම් උපක්‍රමවල ධාරිතාව සංසන්දනය කිරීමේ හැකියාව ඔබ ලබාගෙන තිබිය යුතුයි. ඒකම කේත ක්‍රම භාවිතා කරන්නේ කොහොමද? පරිගණකය තුල මේ කේත ක්‍රම භාවිතා කරන ආකාරය කොයි ආකාරයෙන්ද කියලා ඔබට අවබෝධයක් ලැබිය යුතුයි. දී පුතේ එක් කේත ක්‍රම වල යම් සීමාවල් තියෙනවා. කේත ක්‍රම කීපයක් අපි සාකච්ඡා කරන ඉදිරියේදී ඒ කේත ක්‍රම ඉදිරියට ආවේ එක් කේත ක්‍රම තියෙන යම් අඩුපාඩු නැත්නම් සීමාවල් හින්දා. මේ සීමාවල් මොනවද කියන අවබෝධය ඔබ ළඟා කරගත යුතුයි. ඉතින් දී පුතේ මේ ඉගෙනුම් ඵල ඔබ මේ පාඩම අවසානයේදී ළඟා කරගත්තොත් අපි හිතනවා පාඩම සම්පූර්ණයෙන් ඔබ ආවරණය කරගත්තා කියලා. අපි එහෙනම් පාඩමට ප්‍රවේශ වෙමු. දී පුතේ මේට කලින් පාඩමේ අද කොටසට එන්න කලින් අද කොටසේ අද සාකච්ඡා කරන්න ඕන කොටසත් එක්ක සම්බන්ධ වෙන මේ පාඩමේ මුල් හරියේ ඔබ ඉගෙන ගත්තා ද්විමය දශමය ෂඩ්දශමය ආකාරයේ පරිවර්තන ගැන. මේ පරිවර්තන වලින් පොඩි කොටසක් අපි අභ්‍යාසයක් විදිහට ඉස්සලා සාකච්ඡා කළෙමු. මේ සාකච්ඡා කිරීම මේ පාඩමට ගොඩක් වැදගත් වෙනවා. ඒකත් ඔබට ඉදිරියේදී තේරෙයි. හොඳයි. පළවෙනි ප්‍රශ්නේ මම ඔබට යොමු කරනවා. ඔබ උත්සාහ ගන්න මේ ප්‍රශ්නේ තනියෙන් මුහුණ දෙන්න. පළවෙනි ප්‍රශ්න තමයි 138 අයත් වන සංඛ්‍යා පද්ධති විය හැකි කුමක්ද? අංක 138 සංඛ්‍යාව 138. මේ 138 කියන සංඛ්‍යාව අපි මොන ද්විමය පද්ධතියටද? අෂ්ටමය සංඛ්‍යා පද්ධතිය නැත්නම් ඔක්ටල් සිස්ටම් එකට අයිති වෙනවද? ෂඩ්දශමය එහෙම නැත්නම් දශමය පද්ධතියට අයිති වෙනවද? එහෙම නැත්නම් පද්ධති කීපයක් ඔස්සේ මේ සංඛ්‍යාව ලියා ගන්න පුළුවන්ද? නැත්නම් භාවිතා කරන්න පුළුවන්ද කියන එක තමයි ඔබෙන් මම අහන්නේ. හොඳයි. මොහොතක් ඔබ අරගෙන ප්‍රශ්නේ හොඳට කියවලා ඔබ මේකට හිතන්න බලන්න මේ වගේ මොන වගේ පිළිතුරක්ද මේකට ලැබෙන්න පුළුවන් කියලා. ඔව්. අපි මෙහෙම හිතමු. මේ වගේ ප්‍රශ්නයක් ආවම දුවේ පුතේ ඔබ මූලික સિદ્ધාන්ත කෙරෙහි අවධානය යොමු කරන්න ඕන. මූලිකම સિદ્ધාන්තය තමයි අපි හිතමුකෝ මේක වර්ණ හතරක් දීලා තියෙනවනේ. වර්ණය A කියලා ගමුකෝ. A කියන වර්ණය අහන්නේ ද්විමය සංඛ්‍යා පද්ධතියට මේක අයත් බව. ද්විමය සංඛ්‍යා පද්ධතිය ගත්තොත් දුවේ පුතේ ද්විමය සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යා මොනවද? ඔව්. 0 සහ 1. 0යි 1යි සංඛ්‍යා දෙක පමණයි ද්විමය පද්ධතියේ තියෙන්නේ. නැත්තම් බයිනරි සිස්ටම් එකේ තියෙන්නේ. එතකොට 0යි 1යි පමණක්ද මේ දීලා තියෙන ප්‍රශ්නේ අදාළ සංඛ්‍යාවේ තියෙන්නේ. 1 තියෙනවා. හැබැයි ඊට පස්සේ 3 තියෙනවා 8 තියෙනවා. මේ සංඛ්‍යා දෙක ද්විමය පද්ධතියේ සංඛ්‍යා නොවේ. එහෙනම් අපිට පළවෙනි වර්ණය ඉවත් කරන්න වෙනවා. බැහැර කරන්න වෙනවා.
මොකද 138 ද්විමේ පදර ආයත නැහැ. එහෙමනම් බලමු B වර්ණේ ඔක්ටල් නම්බර් සිස්ටම් එක. නැත්නම් අෂ්ටමයේ පද්ධතියට ආයත් කියලායි කියන්නේ. අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ ඉන සංඛ්‍යා ටික පොඩ්ඩක් මෙනෙහි කරන්නකො. 0 1 2 3 4 5 6 7. 7න් ඉවරයි. අෂ්ටමයේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා 8ක් තියෙනවා. 0 සිට 7 දක්වා. 8 කියන සංඛ්‍යාවක් අෂ්ටමයේ පද්ධතියේ නැහැ. අන්න එහෙමනම් අපිට ඒකත් ඉවත් කරන්න මොකද 138 තුල 8 අඩංගුයි. 8 අඩංගු හින්දා අපිට B කියන වර්ණයත් ඉවත් කරනවා අෂ්ටමයේ පද්ධතියට මේ සංඛ්‍යාව අයිති වෙන්නේ නැත. ඩෙසිමල් සිස්ටම් එක. දශමයේ සංඛ්‍යා පද්ධතිය. ඩෙසිමල් සිස්ටම් එකේ සංඛ්‍යා තියෙනවා 10ක් ඔබ දන්නවා. මොනවද 10? 0 සිට 9 දක්වා. එහෙනම් 138 කියන සංඛ්‍යාව නැත්නම් 1.38 කියන සංඛ්‍යාව තුල දශමයේ පද්ධතියේ තියෙන සංඛ්‍යා සියල්ලම තියෙනවා. හරි. ඒකම එහෙනම් අපිට C කියන වර්ණය තෝරගන්න පුළුවන්. අපි ඉතින් නවතින්න නරකයි. බලමු ඊගා උත්තරේ මොකද්ද කියලා. ෂඩ් දශම සංඛ්‍යා පද්ධතිය ආයත් කියලා කියනවා. ෂඩ් දශම සංඛ්‍යා පද්ධතියේ තියෙන සංඛ්‍යා ටික පොඩ්ඩක් මෙනෙහි කරන්නකො. බිංදුවෙන් පටන් ගන්නවා. 1 2 3 4 5 ආදී වශයෙන් කියලා 9 දක්වා යනවා. ඊට පස්සේ A B C D E F ලෙස තවත් සංඛ්‍යා 5ක් තියෙනවා. එහෙනම් අපිට සංඛ්‍යා 16කින් සමන්විත ෂඩ් දශම සංඛ්‍යා පද්ධතිය තුලත් 1 3 8යි අපිට හමු වෙනවා. එහෙනම් 1 3 8 කියන එක නැත්නම් 138 කියන එක C සහ D කියන උත්තර දෙකට අපිට කරගන්න පුළුවන්. එහෙනම් පිළිතුර මොකද්ද? පැහැදිලි. C සහ D. හොඳයි. අපි තව පොඩි අභ්‍යාසයකට යමු. දෙවෙනි අභ්‍යාසය. පහත සංඛ්‍යා අතුරින් ඔත්තේ සංඛ්‍යාව මොකක්ද? ඔබට වර්ණ හතරක් දීලා තියෙනවා පෙරණ පරිදිම. වර්ණ හතරෙන් ඔත්තේ සංඛ්‍යාව මොකක්ද කියලා තෝරන්න තියෙනවා. දැන් ඔත්තේ සංඛ්‍යාව හොයනකොට දන්නවා මේ දෙකේ පාදේ සංඛ්‍යා තියෙන ද්විමේ සංඛ්‍යා පද්ධතියේ සංඛ්‍යා හතරක් දීලා තියෙනවා. ඔබට ඒක හඳුනා ගන්න පුළුවන් මේ තියෙන දෙකේ සලකුණේ. බේස් එක දෙක නැත්නම් පාදේ දෙක ලෙස සාන කරලා තියෙන එකේ. හොඳයි. මේ සංඛ්‍යා පද්ධති වලට ඔත්තේ සංඛ්‍යා මොනවද ඉරේට සංඛ්‍යා මොනවද කියලා බලන්න නම් ඔබට හිතෙන්න පුළුවන් එකපාරට මේක සුළු කරලා බැලුවා නම් හොඳයි නේද කියලා. ඒ කියන්නේ අපි භාවිතා කරන 10 පදේ සංඛ්‍යා පද්ධතිය. අපි ද්විමේ සංඛ්‍යාව 10ට හරවලා පරිවර්තනය කළා බැලුවොත් අපිට කියන්න පුළුවන් ඔත්තු ත්‍රිප්තය කියලා. හැබැයි එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඒකයි මම මේ ප්‍රශ්න ටික අරගත්තේ. මේවා සුළු කිරීම වලින් තොරව බැලූ පමණින් ඔබේ සිද්ධාන්තික දමුණ පාවිච්චි කරලා බැලූ පමණින් උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන. මොකද්ද මේකට අපි පාවිච්චි කරන සිද්ධාන්තය? ඔබ දන්නවා මේ සංඛ්‍යා සියල්ලේම ස්ථානීය වටිනාකම් තියෙනවා. මේක දෙකේ පාදේ හින්දා මේ ස්ථානීය වටිනාකම් දෙකේ බල වලින් තමයි ප්‍රකාශ කරන්නේ. දෙකේ බිඳුව, දෙකේ 1, දෙකේ 2 ආදී වශයෙන් දකුණේ සිට වමට බල ටික පෙළ ගස්සන්න පුළුවන්. එතකොට දකුණු පැත්තේ කෙළවරේ තීන සංඛ්‍යාවට වැටෙන්නේ දෙකේ බිඳුව බලය. දෙකේ බිඳුව බලේ වටිනාකම කීයද පුතේ? දෙකේ බිඳුව බලේ වටිනාකම 1යි. එහෙනම් මෙන්න මේ ස්ථානයේ දකුණු පැත්ත කෙරවලේ පේලිය තමයි අපිට එකේ ස්ථානයේ තියෙන්නේ. ඒ ස්ථානයේ එකේ අගයක් තිබුණොතින් ඒ සංඛ්‍යාව උත්තේ සංඛ්‍යාවක්. ඒ ස්ථානයේ නැත්නම් එක ස්ථානයේ එක සහිත නැත්නම් එකේ ස්ථානයේ දෙකේ බිඳුව බලයේ තියෙන එකේ ස්ථානයේ බිඳුව තිබුණොත් ඒක ඉරට්ටේ සංඛ්‍යාවක් වෙනවා. එහෙනම් ඒ අනුව අපිට තෝරගන්න පුළුවන් මෙන්න මේ දේ හින්දා C සහ B උත්තර දෙක අපිට තෝරගන්න පුළුවන් ඔත්තේ සංඛ්‍යා කියලා. පැහැදිලි නේද? දැන් සංඛ්‍යා පද්ධතියේ මොනවා තිබුණත් ඔබ ඔත්තේ දිරිප්ත කියලා බලන්න තීරණය කරන්නේ එකම එක බිටුවයි. අවසාන බිටුව. නැත්තම් දකුණු පැත්තේ කෙළවරේ තියෙන බිටුව. හරි. තව ප්‍රශ්නයකට යමු. මෙතනින් බලන්න කොහොමද දාන්නේ කියලා. සංඛ්‍යා හතරක් දීලා තියෙනවා. මේ සංඛ්‍යා අතරින් විශාලම සංඛ්‍යාව හොයන්න කියලා කියනවා. විශාලම සංඛ්‍යාව මොකක්ද? වඩා වටිනාකම් වැඩිම සංඛ්‍යාව මොකක්ද? දැන් එහෙමනම් මොහොතක් අරගෙන බලන්නකෝ මේ සංඛ්‍යා හතරෙන් විශාලම සංඛ්‍යාව හොයන්න ඔබ අනුගමනය කරන පියවර මොකක්ද කියලා. ඔව්. මෙතනදී කෙනෙක්ට හිතන්න පුළුවන් අපි 10 පාදයට පරිවර්තන කරලා බලමු කියලා. මම කියනවා එහෙම කරන්න එපා. බැලූ පමණින් වටිනාකම් ටික කියා ගන්න පුළුවන් වෙන්න ඕන. කොහොමද ඒක කරන්නේ? මොකක්ද ඒකට පාවිච්චි කරන සිද්ධාන්තය? මේ බලන්නකෝ. අපි මෙන්න මේ විදිහට ලියාගත්තොත්
දෙකේ බලවලින් මේක සමන්විත වෙන්නේ. මොකද දෙකේ පාර සංඛ්‍යාව හින්දා. දෙකේ බල වෙනකොට දෙකේ බලවල වටිනාකම් ටික මම ලිව්වා. ඔබට ඒතකොට පැහැදිලිව හඳුන ගන්න පුළුවන් හින්දා. දෙකේ බල වටිනාකම් ටික දකුණු පැත්තේ කෙරුවේ ඉඳන් වමට යනකම් 1 2 4 8 16 32 64 ලෙස අපිට ලියන්න පුළුවන්. තියෙන බිටු ප්‍රමාණය අනුව. එතකොට ඔබට පේනවා හිතන්නකො ඔබ මේ පරිවර්තනය කරනවා නම් ඔබ මේ එක් ස්ථානයේ වටිනාකම නැත්නම් බිඳුව නම් හෝ එක නම් තියෙන වටිනාකම මොකක් හෝ බිටුවේ තියෙන වටිනාකම අදාළ බලයේ නැත්නම් අදාළ ස්ථානීය වටිනාකමෙන් වැඩි කරනවා. වැඩි කළා ඒවා ඔක්කොම එකතු කරලා තමයි පිළිතුර ගන්න. දැන් එහෙම වැඩි කළා පිළිතුර ගැනීමේදී වම් පැත්තේ කෙළවරේ එකේව තිබුණොත් ඒ උත්තරයට ලොකු වටිනාකමක් එකතු වෙනවා. 64 ඒවා 32 එකතු වෙනවා. දකුණු පැත්තේ කෙළවරේ එකේවෙන් එකතු වෙන්නේ කුඩා වටිනාකම 1 2 4 වගේ වටිනාකම්. එහෙනම් මේ වගේ ප්‍රශ්නයකදී ඔබ මුහුණ දෙනකොට බලන්න ඕනේ වම් පැත්තේ වැඩිපුර එකේව තියෙන සංඛ්‍යාව මොනවද කියලා. වම් පැත්තේ වැඩිපුර එකේව තියෙනවා නම් 64 32 වගේ ලොකු සංඛ්‍යාව මේ වටිනාකමට එකතු වෙනවා. බලමු වම් පැත්තේ වැඩිපුර එකේව තියෙන සංඛ්‍යාව මොනවද මෙතන කියලා. දෙකක් අපිට හම්බ වෙනවා. A සහ C. එතකොට ඒකෙනුත් වම් පැත්තේ වැඩියෙන්ම එකේව තියෙන්නේ C වල. එහෙනම් අපේ පිළිතුර C. C පිළිතුර තමයි වඩාත් වැඩි වටිනාකම මෙතනින් පෙන්වන්න කරන්නේ. ඔබට ඕනනම් මේක ආරෝහණ පිළිවෙලට අවරෝහණ පිළිවෙලට පිළ ගසලා බලන්න පුළුවන්. මේක ඔබ ගෙදරදී කරලා බලන්න. සංඛ්‍යාටයක් අරගෙන ඔබ බලන්න. ඒකම ඔබ 10 පාදයෙන් පරිවර්තනය කළත් බලන්න ඔබ හිතපු පිළිතුර නැත්නම් ඔබ නිර්ණය කළ පිළිතුර නිවැරදිද කියලා. මෙන්න මේ වගේ පොඩි අභ්‍යාස ටිකක් කරේ ඔබට පහුගිය පාඩම මතක් කරන්නත් ඒකම ඉදිරියේදී අපි කතා කරන කේත ක්‍රම කියන පාඩමේදී අවශ්‍යතා සමහර තැන්වලදී අවශ්‍ය වෙන හින්දා. හොඳයි. එහෙනම් දරුවනේ අපි මුලින්ම කතා කරමු අපි අද කතා කරන බලාපොරොත්තු නිපුණතා මට්ටම් දෙකේ දත්ත ආචරණ ධාරිතාව කියන්නේ මොකද්ද? ඒ ආචරණ ධාරිතාව කොහොමද අපි ගොඩනගන්නේ? ආචරණ ධාරිතාව අනුව අපි කොහොමද ඒ උපාංග වර්ග කරන්නේ, පෙළ ගස්සන්නේ? හොඳයි. මුලින්ම මම ඔබට කියනවා ආචරණ ධාරිතාව කියලා කිව්වම මේ ආචරණ ධාරිතාව නැත්නම් ස්ටෝරේජ් කැපැසිටි එක කොහොමද ගොඩනගන්නේ කියලා. ඉතින් පුතේ ඔබ දන්නවා පරිගණකයේ යමක් තේරුම් ගන්න එහෙම නැත්නම් සංඛ්‍යාවක්, ඉලක්කමක්, එහෙම නැත්නම් අක්ෂරයක්, නැත්නම් සිම්බල් එකක් තේරුම් ගන්න ද්විමේ සංඛ්‍යා පද්ධතියේ බිටු අනුක්‍රමණයක් විදිහට. පරිගණක තුලට යනවා සංඥාවක්. මේ සංඥාවේ වෝල්ටීයතාව වැඩිවීම අපි එක කියලා සැලකුවොත් අඩුවීම බිඳුව කියලා සැලකනවා. ඒතර වෝල්ටීයතාව අඩු වැඩි වීමේ අනුපිළිවෙල තමයි අපි සංඥාවක් කියලා හඳුන්වන්නේ. එහෙම නැත්නම් කැරක්ටර් එකක් කියලා අපි හඳුන්වාගන්නේ. එතකොට ඒ සංඥාවල තියෙන බිටු එහෙම නැත්නම් ද්විමේ සංඛ්‍යා පද්ධතියේ තියෙන බිඳුව එකනේ හැම සංඥාවම අඩංගු වෙන පරිගණක තුල ආවට පස්සේ පරිගණක පිටින් අපි අතුලත් කරන දත්ත පරිගණක තුල ආවට පස්සේ තැම්පත් වෙන්නේ බිටු අනුක්‍රමයක් විදිහට. එතකොට ඒ බිටු වල එක බිටුවක් බිඳුව හෝ එක වෙන්න පුළුවන්. බිඳුව හෝ එක කියන බිටුවේ වටිනාකම බිට් 1යි. මේ බිට් 1 කියලා කියන්නේ බයිනරි ඩිජිට් කියන එකෙන් හදාගත්ත පදයක්. බයිනරි ඩිජිට් වල B අකුරයි IT එක එකතු කරලා තමයි බිට් එකක් ගන්න. එතකොට බිට් එකක කැපැසිටි නැත්නම් බිට් එකක ධාරිතාවට බයිනරි ඩිජිට් එකක් අයිති වෙනවා. එක්ක බිඳුව එක්ක එක. හරි. එතකොට බිට් 4ක් ගත්තොත් අපි ඒකට කියනවා නිබල් එකක් කියලා. බිට් 4ක් ගත්තොත් නිබල් එකක් කියලා කියනවා. හැබැයි මේ නිබල් කියන එකකේ වැඩි භාවිතා වෙන්නේ නැහැ. මොකද බිටු 8 වෙන් තමයි අපි මුගක් වඩ භාවිතා කරන්නේ. බිටු 8ක් කියන්නේ බයිට් එකයි. ඒත් බයිට් එක තමයි අපි ධාරිතාව සලකා බැලීමේදී භාවිතා කරන අපිට හම්බෙන මුල්ම ඒකකය. මොකද බිට් වලින් අපි ධාරිතාව කියලා කියන්නේ නැහැ. බයිට් වලින් තමයි ධාරිතාව ප්‍රකාශ කරන්නේ. හරි. ඒත් බයිට් එකක් කියලා කියන පුතේ බිටු 8ක්. අපි උදාහරණයකට මෙහෙම ගත්තා. බිටු 8ක් තියෙන මොනවා හරි අපි පදයක් ගත්තොත් බිටු 8ක් තියෙන පදයක් ගත්තොත් ඒ පදේ වටිනාකම බයිට් එකයි. ඒක බයිට් එකක් සමාන වෙනවා එක කැරක්ටර් එකකට. නැත්නම් එක අනුලක්ෂණයකට එක අක්ෂරයකට. අපි හිතමු A අකුර ගත්තොත් A අකුරේ ධාරිතාව බයිට් එකයි. එහෙනම් ඔබ හිතන්නකෝ ඔබ වදන් සැකසුම් මුදුකාංග භාවිතා කළා. අපි වචන කීයක් අකුරු කීයක් ඒ කොලේ යමුනනවද නේ? අකුරු ගණනාවක් යමුනනවනේ. එහෙනම් ඒ කැරක්ටර් එකෙන් කැරක්ටර් එක ගත ධාරිතාව එකතුව තමයි මුළු ෆයිල් එකේම නැත්නම් මුළු පිටුවේම ධාරිතාව වෙන්නේ. හැබැයි ඒක විතරක් නෙමෙයි. තව දේවල් ටිකක් එකට එකතු වෙනවා. මම මේ කිව්වේ මූලිකම කාරණාව. අපි ඒකට තව ඔබ යම් යම් ලක්ෂණ ඇතුළත් කරනවානේ.
ඔබ සමහර රූප ඇතුළත් කරන්න පුළුවන්. ඔබ සමහරට හැඩතල ඇතුළත් කරන්න පුළුවන්. සමහරට ලින්ක්ස් ඇතුළත් කරන්න පුළුවන්. සම්බන්ධය ඇතුළත් කරන්න පුළුවන්. ඒකම ඔබ සමහරට අන්ඩර්ලයින් කරන්න පුළුවන්. අකුරු බෝල් කරන්න පුළුවන්. විවිධාකාර ෆෝමැටින්ස් ඔබ බදන්න පුළුවන්. මේ ෆෝමැටින්ස් වලින් තව අමතර බිටු ප්‍රමාණයක් එකතු වෙනවා මේ පිටුවට. එතකොට ඒ ඔක්කොම එකතු වුණාට පස්සේ තමයි ඒ ෆයිල් එක අපි සේව් කරොත් ඉතින් ෆයිල් එකක් වශයෙන් ඒ ෆයිල් එකේ ධාරිතාවය හැදෙන්නේ. එහෙනම් ඒකේ මූලිකම સિદ્ધාන්තය කැරක්ටර් එක ධාරිතාව බයිට් එකක් කියලා ගන්නවා. ඒ කැරක්ටර්ස් ගණන අනුව බයිට් මෙච්චරයි කියලා කියනවා. ඒකට අපි දාන අමතර දේවල් අනුව. ඒ කියන්නේ ෆෝමැටින්ස් අනුව තව අමතර ධාරිතාවක් එකතු වෙනවා. ඒක තමයි ෆයිල් එකේ ධාරිතාව වෙන්නේ. හරි. එතන ෆයිල් එකේ ධාරිතාව අපි බයිට් වලින් ප්‍රකාශ කරොත් සමහර ෆයිල්ස් ඉතාමත් විශාල අගයන් වෙන්න පුළුවන්. බයිට් බිලියන ගණන්, ට්‍රිලියන ගණන් එන්න පුළුවන්. අපිට එහෙම කියන්න ප්‍රකාශ කරන කරදරයි. ඒකින්ද අපි බයිට් 1024ක් කිලෝබයිට් එකක් කියලා අරගන්න. මේ 1024 කියන එකත් හරි ලස්සන කතාවක්. 1024 හැදෙන්නේ 2.10 බලය කියන එකෙන්. මොකද මේ බිටු ගැන කතා කිරීමේදී අපි 2.10 බලෙන් තමයි මේවා බෙද කොටස් කරන්නේ. 2.10 බලය. එතකොට 2.10 බලයක් ගත්තොත් එහෙවත් බයිට් 2.10 බලයක්. එහෙම නැත්නම් බයිට් 1024ක් කිලෝබයිට් එකයි. ඒකම කිලෝබයිට් 1024ක් මෙගාබයිට් එකයි. මෙගාබයිට් 1024ක් ගිගාබයිට් එකයි. ගිගාබයිට් 1024ක් ටෙරාබයිට් එකයි. ටෙරාබයිට් 1024ක් පෙටාබයිට් එකයි. මෙතනින් එහාට තව තියෙනවා උදාහරණයක්. නමුත් ඔබේ දැනුමේ මට්ටම මේ ටික ප්‍රමාණවත්. ඔබේ දැනුමට මේ ඔබේ 10 ශ්‍රේණියේ ඔබේ ICT දැනුම සඳහා මේ ටික හොඳට ප්‍රමාණවත්. ඒතර මේ ටිකෙන් අපිට කියන්න පුළුවන් අයිපාචන ඕන උපාංගයක ධාරිතාව. එතකොට අපි මේ කතා කරේ එක ෆයිල් එකක ධාරිතාව ගොඩනගෙන නැහැ. නැත්නම් කැරක්ටර්ස් පාවිච්චි කරලා ධාරිතාව ගොඩනගෙන නැහැ. එතකොට අපි ආයතන උපාංගයක් ගත්තොත් මේ උපාංගයේ උපරිමය දාන්න පුළුවන් ධාරිතාවක් තියෙනවා. මේ උපරිම ධාරිතාව තමයි අපි ආයතන ධාරිතාව කියලා කියන්නේ. පැහැදිලිද? හොඳයි. එහෙනම් මේ ටේබල් එක ඔබ හොඳින් පරිශීලනය කරන්න. ඔබේ පෙළ පොතේත් මේක සඳහන් කරලා තියෙනවා. ඔබ මේක අනුපිළිවෙල මතක තියාගන්න. බයිට් එකක්, ඊට පස්සේ කිලෝබයිට් එක, කිලෝබයිට් 1000 මෙගාබයිට් ආදී වශයෙන් ඔබ අඩු ගන්න ටෙරාබයිට් දක්වා හෝ මතක තියාගත්තොත් මේක ප්‍රමාණවත්. හොඳයි. අපි එහෙනම් ඉදිරියට යමු. මේ එක් උපාංගවල ආයතන ධාරිතාව මොන වාගේද කියලා බලන්න. එක් උපාංගවල ආයතන ධාරිතාව බලමු කොහොමද වෙනස් වෙන්නේ කියලා. මුලින්ම අපිට ගන්න පුළුවන් රෙජිස්ටර් මතකය. ඔබ දන්න රෙජිස්ටර් කියලා කියන්නේ මොකක්ද කියලා නේද? මැද සකසු මේක ඇතුලේ තියෙන රෙජිස්ටර්ස්. මේ රෙජිස්ටර්ස් කියලා කියන්නේ ප්‍රාථමික මතක උපාංගයක්. ප්‍රයිමරි මෙමරි ඩිවයිස් එකක්. මේ ප්‍රයිමරි මෙමරි ඩිවයිස් නැත්නම් රෙජිස්ටර් කියන මතක උපාංගය තමයි අපිට හම්බෙන අඩුම කැපැසිටි එකක් දා ගන්න පුළුවන් යුනිට් එක. නැත්නම් උපාංගය. සාමාන්‍යයෙන් ගත්තොත් කිලෝබයිට් එකක වගේ ධාරිතාවක් තමයි දා ගන්න පුළුවන්. ඉතින් කොච්චර පොඩි ධාරිතාවක්ද මේකේ තියෙන්නේ නේද? ඔව්. ඒ වුණාට ඒකෙන් තමයි පරිගණකයේ වැඩ මෙච්චර පානක් කරලා දෙන්නේ. මැද සකසු මේක තුළ සිද්ධ වෙන සියලුම ගණනය කිරීම වලට සියලුම සැකසීම් වලට ඕන කරන දත්ත ටික තියාගන්නේ මේ රෙජිස්ටර්ස් වල. ඉතින් මේ වගේ පුඩා ධාරිතාව තියාගෙන මේ වැඩේ කරන්න අමාරුයි. ඒකෙන් තමයි මතක කළමනාකරණය කියන සංකල්පය පරිගණකවල භාවිතා කරන්නේ. ඒතකොට රෙජිස්ටර්ස් වල තියෙන මතකය කළමනාකරණය කරනවා, අවශ්‍ය වෙලට යොදා ගන්නවා, අවශ්‍ය වෙච්ච ගමන් ඒ මතකය ක්ලියර් කරලා වෙන ප්‍රොසෙස් එකක් සඳහා ඒක ලබා දෙනවා. ඒ විදිහට තමයි මතක කළමනාකරණය සිදු වෙන්නේ පරිගණකය තුල. හරි. එහෙනම් අපි බලමු ඊගාව ආයතන උපාංග නැත්නම් ස්ටෝරේජ් ඩිවයිස් එක කෑෂ් මෙමරි එහෙම නැත්නම් අපි කියන සංචිත මතකය කියලා. මේ කෑෂ් මෙමරි තියෙන්නේ පුතේ මදර්බෝඩ් මේකේ තුල ඒකම කෑෂ් මෙමරි යුනිට් එකක් සමහරලාට තියෙන්න පුළුවන් මදර්බෝඩ් එක නැත්නම් මව්පුර තුල. ඒතර මදර්බෝඩ් මේකේ තුලත් මව්පුර තුලත් කොටස් දෙකක් වශයෙන් මේක දකින්න පුළුවන්. සමහරලාට මදර්බෝඩ් මේක තුල පමණක් කෑෂ් මෙමරි දකින්න පුළුවන් පරිගණකයක් තියෙනවා. බොහෝලාට අද දකින්න මේ වගේ පරිගණක. එතකොට මේ කෑෂ් මෙමරි එකේ ධාරිතාව නැත්නම් සංචිත මතකයේ ධාරිතාව. මේකට නම් තුනක් තියෙනවා. නිහිත මතකය, සංචිත මතකය, තවත් නම බහතන වාරක මතකය. නිහිත, සංචිත, වාරක කියලා ඔක්කොම කියන්නේ එකම කෑෂ් මෙමරි එකට. හරි. ඒකේ ධාරිතාව සාමාන්‍යයෙන් අපිට එනවා 3ත් 32 මෙගාබයිට් ප්‍රමාණයකුත් අතර ප්‍රමාණයක් වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් 3 MB වගේ අඩු ධාරිතාවන් තියෙන සකසනයත් අපිට හම්බ වෙනවා. නැත්නම් ප්‍රොසෙස් තියෙන්න පුළුවන්. ඒකම සමාන ප්‍රොසෙස් තියෙනවා 32 MB වගේ වැඩි ධාරිතාවක් තියෙන ප්‍රොසෙස්. එතකොට මේ කෑෂ් මෙමරි එක වැඩි වෙන්න පරිගණක ප්‍රොසෙසිං ස්පීඩ් එක නැත්නම් ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් කාර්යක්ෂමතාවය
තාමත්ම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. හැබැයි ඒ වගේම මධ්‍යස්ථ මේකේ මිලත් දැන් ප්‍රොසෙසර් එක තුලනේ මේ වාර්ග මතකයේ තියෙන්නේ. ඒකත් මිලත් ඊටාත්ම ශීඝ්‍රයෙන් ඉහළ යනවා. මේ කෑෂ් මෙමරි ධාරිතාව වැඩි වෙන්න. ඉතින් මේ වගේ අමතර කාරණාත් ඔබ ICT කරන ළමයි හිට දැනගන්න ඕන. අපි ඊගාවට යමු. සංයුක්ත තැටිය. අපි සාමාන්‍යයෙන් CD එකක් කියලා කියන්නේ මේ සංයුක්ත තැටියට. කම්පැක්ට් ඩිස්ක් එකක්. එතකොට මේ සංයුක්ත තැටියේ ධාරිතාව පුතේ ගත්තොත් සාමාන්‍යයෙන් 650 MB 900 MB අතර ප්‍රමාණයක විචරණයක් තියෙනවා. 650ක් 900ක් අතර ප්‍රමාණයකට මේ සංයුක්ත තැටියේ ධාරිතාව වෙනස් වෙනවා එක එක නිෂ්පාදන සමාගම් අනුව. හරි. ඒතකොට සමහරවල් සංයුක්ත තැටි තියෙනවා data CD කියලා තියෙනවා. සමහරට තියෙනවා audio CD කියලා නේද? ඒතකොට මේ එක එක භාවිතා කරන කාර්ය අනුවත් මේක ගබඩා ගන්න පුළුවන් ධාරිතාවන් වෙනස් වෙන්න පුළුවන්. ඒක අපිට ඊට පස්සේ හම්බ වෙනවා DVD එක අපි කවුරුත් හඳුනනවා DVD තැටිය. මේ DVD තැටියට අපි සිංහලෙන් කියන්නේ සංඛ්‍යාංක බහුද තැටිය. ඉංග්‍රීසියෙන් මේකට කියනවා digital versatile disk කියලා. ඒ අකුරු ටික කෙටි කරලා තමයි DVD එක හැදෙන්නේ. එතකොට මේ DVD එක ධාරිතාව සාමාන්‍යයෙන් 4.7 නැත්නම් 4.7 GB ඉඳන් 9 GB වගේ අතර ප්‍රවාසයකට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 4.7 GB තමයි අපි දකින හුඟක් අපේ DVD හම්බෙන්නේ. blank DVD එකක් ගත්තොත් 4.7. ඒතර ඊට වඩා වැඩි ධාරිතාවක් තියෙනවත් අතරින් පතර අපිට හම්බ වෙනවා. ඊට පස්සේ අපිට RAM memory එක නැත්තම් සසම්භාවී ප්‍රවේශ මතකය. මේ සසම්භාවී ප්‍රවේශ මතකයේ ධාරිතාවත් 1 GB ඉඳන් 64 GB අතර පරාසයකට යනවා. RAM module එකේ ධාරිතාව වැඩින module එක ගන්න වැඩින බවත් ඉතින් ඔබ අමුතුවෙන් කියන්න ඕනේ දැනගන්නවා නේද? ඔව්. ඒකම RAM module එක ධාරිතාව වැඩි වෙන්න RAM එක කියලා ප්‍රධාන මතකයේ පරිගණකයේ අර නිහිත මතක නැත්නම් සංචිත මතකයේ ධාරිතාව වැඩි වෙනකොට performance වැඩි වෙනවා වගේ RAM එකේ ධාරිතාව වැඩි වෙනත් පරිගණකයේ ක්‍රියාකාරීත්වය නැත්නම් වැඩි වැඩසටහන් ප්‍රමාණයක් එකපාර ධාවනය කිරීමේ හැකියාව නැත්නම් মালටි ටාස්කින් කියන හැකියාව එහෙම නැත්නම් පරිගණකයේ කාර්යක්ෂමතාවය ඉතාමත් ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. හැබැයි RAM module එක වැඩි වෙනවා වගේම පරිගණකයේ මිලත් ඒ වගේම ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. මොකද මේවා සාමාන්‍ය මිල අධික මතක ඒකක. නේද දුවේ පුතේ? අපිට ඊට පස්සේ දකින්න හම්බ වෙන මතක උපාංගය තමයි ෆ්ලෑෂ් මෙමරි නැත්නම් සැන්ලි මතකය. මේ සැන්ලි මතකය කියලා කියන්නේ හුඟක්ම ජනප්‍රිය මතක උපාංගයක්. මොකද බොහොම කුඩා මතක උපාංගයක් ඩිවයිස් එකක් සෙකන්ඩරි ස්ටේට් නැත්නම් ද්විතීයික ආචරණ උපාංගයක්. මේකෙන් දත්ත එක තැනක ඉඳන් තව තැනක පිටපත් කරගන්න නැත්නම් කොපි කරන් අරන් යන්න තියෙන පහසුවෙන් ඉඳන් ඉතාමත් ජනප්‍රියයි. දැන් ජනප්‍රියම ද්විතීයික මතක උපාංගය තමයි ෆ්ලෑෂ් මෙමරි එක. එතකොට මේ ෆ්ලෑෂ් මෙමරි එකේ ධාරිතාව 1 සිට 64 GB දක්වා පරාසයකට දුවනවා. 64න් එහාටත් දැන් උපාංග තියෙනවා මාකට් එකේ ගන්න පුළුවන් මිල අධිකයි. 64න් පස්සේ 128 ආදී වශයෙන් තියෙනවා මේ ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් එහෙම නැත්නම් පෙන් ඩ්‍රයිව්ස්. මේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකට අපි පෙන් ඩ්‍රයිව් කියලාත් කෙටියෙන් හඳුන්වනවා. සිංහලෙන් කියන්නේ සැන්ලි මතකය කියලා. මේ සැන්ලි මතකයත් එක්කම තවත් එකක් අපිට කතා කරන්න පුළුවන් මයික්‍රෝ SD කාඩ් එක. අර මෙමරි චිප්ස් කියලා කියන්නේ චූටි මෙමරි කාඩ් එකක් තියෙනවා. මෙමරි කාඩ් වර්ග දෙකක් තියෙනවා. මයික්‍රෝ SD සහ මැක්‍රෝ SD කියලා. මෙතන මම ඒක පෙන්වුවේ නෑ. ඒ ඔක්කොම මේ ෆ්ලෑෂ් මෙමරි පැත්තට මම දාලා තියෙන්නේ. එතකොට මයික්‍රෝ SD නැත්නම් මැක්‍රෝ SD කාඩ් එක මයික්‍රෝ SD එක පාවිච්චි කරන්නේ ෆෝන්ස් වල එහෙම එක්ස්ටර්නල් ඩිවයිස් එක විතර පාවිච්චි කරනවා. මැක්‍රෝ SD කාඩ් එක ටිකක් ප්‍රමාණයෙන් විශාලයි. ඒක පාවිච්චි කරනවා ඔය ඩිජිටල් කැමරා වල ස්ට්‍රේට් ඩිවයිස් එක විදිහට නැත්නම් ගබඩා කිරීමේ උපාංගයේ විදිහට. එතකොට ඒ වගේ ධාරිතාවත් මේ වගේ එක ෆ්ලෑෂ් මෙමරි එකේ ධාරිතාව වගේම ඒ හා සමානම ප්‍රමාණයකට මේ අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි. අපිට ඊපස්සේ බලමු Blu-ray disk එක. Blu-ray disk එකේ පෙනුම හැඩය ගත්තොත් සාමාන්‍යයෙන් DVD එක වගේමයි. හැබැයි DVD වඩා සෑහෙන ධාරිතාවක් ඇතුළත් කරන්න පුළුවන් Blu-ray තැටියට. එතකොට 25 ඉඳන් 128 GB වගේ ප්‍රමාණයක් දාගන්න පුළුවන් Blu-ray තැටියකට. එතන මෙච්චර ධාතාවක් ගබඩා කරලා තියාගන්නේ හුඟක් අර මේ Blu-ray තැටි පාවිච්චි කරන දුවේ පුතේ ඔය 3D ෆිල්ම්ස් ත්‍රිමාන සජීවීකරණ ෆිල්ම්ස් 3D. හරි. ඒකම ඔය සමහරට ට්‍රැක්ස් කීපයක් තියෙන. ඒ කියන්නේ 5.1 නැත්නම් DTS සවුන්ඩ් සිස්ටම් එහෙම තියෙන චිත්‍රපට තියෙනවනේ. මේ වගේ චිත්‍රපටවල ලොකු ධාරිතාවක් අවශ්‍ය වෙනවා. මොකද සමහර ගේම්ස් තියෙනවා ඔය විෂුවල් ගතිය ගොඩක් වැඩි, විෂුවල් ඉෆෙක්ට්ස් ගොඩක් වැඩි. සමහර ගේම්ස් තියෙනවා ඒ විතර ඒ වෙයිත් ඒ ඉෆෙක්ට්ස් වලට ලොකු ධාරිතාවක් ඕන. ඒතර මේ වගේ ෆයිල්ස් ගබඩා කරලා තියාගන්න ලොකු ධාරිතාවක් තියෙන තැටියක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ වගේ තමයි ගක්කට මේ Blu-ray disk පාවිච්චි කරන්නේ. right. ඊට පස්සේ අපිට hard disk අපි දන්නේ hard disk එක. hard disk එකේ ධාරිතාවත් 1 to 8 tera වගේ තියෙනවා. දැන් ඊටත් වැඩියක් තියෙනවා. සාමාන්‍ය මේක terabyte ළමයි hard disk එකේ
කැපැසිටි එක සඳහාට අපි කතා කරන්නේ. ඊට පස්සේ මැග්නටික් ටේප්. ඒ කියන්නේ චුම්බක පටිය. මේ චුම්බක පටිය පාවිච්චි කරලා අපිට දත්ත කපඩා කරලා තියන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි මේවා පාවිච්චි කරන්නේ ගෘහස්ත මට්ටමින්. මේක ඉන්ඩස්ට්‍රියල් ලෙවල් එකේ නැත්නම් කාර්මික මට්ටමේ නැත්නම් විශාල දත්ත කපඩාවක් අවශ්‍ය වෙන ගබඩා කරන්න අවශ්‍ය වෙන ඔය බැංකු වල නැත්නම් ඔය මුල්‍ය සමාගම් වගේ පද්ධති වල තමයි මේව පාවිච්චි කරන්නේ. හැබැයි දැන් ඒකත් පොඩ අභාවයට යමින් පවතිනවා. දැන් උගක්ලාට දත්ත ගබඩා කරන්නේ ක්ලවුඩ් ස්ටෝරේජ් එක. ඔබ දන්නවනේ ක්ලවුඩ් කම්පියුටිං කියන සංකල්පය තුල තියෙන ක්ලවුඩ් ස්ටෝරේජ් එකේ තමයි දැන් උගක් දත්ත ගබඩා කරලා තියන්නේ. ඒතර ඒවැ දාත මොනවද කියලා අපිට කතා කරන්න බෑ. මොකද ඒවැ වෙනස් වෙන සර්වර් එක අනුව මේ ආයතන උපාංග වශයෙන් ගත්තොත් මතක උපාංග වශයෙන් ගත්තොත් ධාරිතාවයේ සංසන්දනය තමයි මේ කතා කරන්නේ. ඒතර මේ සංසන්දනය ඔබ කටපාඩම් කළ යුතු නෑ. නමුත් නිකන් පෙළ ගස්ස ගන්න පුළුවන් නම් ඔබට වඩා හොඳයි. ඒක අපි බලාපොරොත්තු වෙනවා ඔබට හැකියාව ලැබෙන්න ඕනේ. මොකද ඔබට සංසන්දනය කරන්න පුළුවන් වෙන්න ඕනේ හાર્ඩ් ඩිස්ක් එකක් ගත්තොත්, ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් ගත්තොත්, RAM මෙමරි එකක් ගත්තොත් මේ වේ වඩා වැඩි ධාරිතාව මොකක්ද අඩු ධාරිතාව මොකක්ද කියලා ඔබට කියා ගන්න ප්‍රකාශ කර ගන්න පුළුවන් නම් ඒක ප්‍රමාණවත්. හොඳයි. අපි යමු දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය අනුව. දත්ත ප්‍රවේශ කර ගැනීමේ වේගය අනුව කොහොමද මේ මතක උපාංග වර්ග කරන්න කියලා. ප්‍රවේශ කර ගැනීමේ වේගය කියන එක පොඩ්ඩක් මම පැහැදිලි කරන්නම්. දැන් අපි මේ කට වචනෙන් කිව්වට access speed කියලා කිව්වට මොකද්ද මේ access speed කියලා කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. අපි හිතමු memory module එකක් නැත්තම් මතක උපාංගයක් ගත්තොත්. මේ මතක උපාංගයට දත්ත ඇතුළත් කරනවා කියන අපි කියනවා ඒකට දත්ත ලියනවා කියලා. data ලියනවා නැත්තම් write කරනවා. ඒකම මේකෙන් අපි දත්ත ලබා ගන්නවා නම් retrieve කර ගන්නවා කියලා කියනවා. එහෙම නැත්නම් මේක read කර ගන්නවා කියලා කියනවා. එතකොට write කරනවා කියලා කියන්නේ ලියනවා කියන එකට read කරනවා කියලා මේකේ තියෙන දත්ත ටික නැවත පිටතට ගන්නවා කියන එක. පරිගණකයේ ඇතුළට පරිගණකයෙන් මේකට නැවත ගන්න. හරි. එතකොට මේ ලිවීම සඳහා ප්‍රවේශ වෙන්න ඕනේ. නැවත කියවා ගැනීම සඳහා මේ උපාංගයට ප්‍රවේශ වෙන්න ඕන. ඒ ප්‍රවේශ වෙන්නේ ඔබවත් මමවත් නෙමෙයි. පරිගණකයේ මැදසකසු මේකෙන් තමයි මේ උපාංගයට ප්‍රවේශ වෙන්නේ. එහෙම නැත්නම් වෙන ආකාරයකට මේ දත්ත ලියවීමේ හෝ කියවා ගැනීමේ ක්‍රමයක් පරිගණකය තුලින් හදා ගන්නවා. එතකොට මේ ලිවීම සඳහා නැත්නම් කියවීම සඳහා ඇතුළත් වෙන්න ලබා දෙන ඉඩ කඩ නැත්නම් ඇතුළත් වෙන්න ලබා දෙන කාර්යක්ෂමතාවය තමයි access speed එක කියලා කියන්නේ. එහෙනම් මේ access speed එක අනුව ගත්තොත් අපිට වඩාත්ම වැඩි access speed එකක් තියෙන්නේ registers වල. තාමත් ඉහළ access speed එකක් තියෙනවා registers වල. මොකද මැදසකසු මේකේ තුලමයි මේ register ඉන්නේ. registers වලට මැදසකසු මේකේ තුල ඉඳගෙන දත්ත කියවන්න, ලියන්න බොහොම ඉක්මනට වේගෙන් කරගන්න පුළුවන් වෙනවා. නැත්නම් මැදසකසු මේකේ වැඩ ටික ඔක්කොම අඩාල වෙනවා මෙයාගේ access speed එක අඩු වුණොත්. එහෙනම් මෙයා ඉතාමත්ම වේගවත් access speed එකක් ලබා දෙන්න ඕනේ. මොකද මැදසකසු මේකේ වැඩ කරන වේගයට මෙයාත් අනුගත වෙන්න ඕන. හරි. ඊට පස්සේ අපිට දකින්න හම් වෙනවා cache memory. cache memory එකත් මම ඔබට කිව්වා මැදසකසු මේකේ තුල පිහිටන මතක මොඩියුල් එකක්. සමහරට එකෙන් බාහිරවත් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් කතා කරමු cache memory එක මැදසකසු මේකේ තුල පිහිටන්නේ. හරි. එතකොට ඒකටත් මැදසකසු මේකත් එක්ක සමගම වැඩ කරන්න වෙනවා. ඔබ දන්නවා CPU එක කොච්චර වේගෙන් වැඩ කරනවද කියලා නේ. ඒක CPU එක වැඩ කරන වේගයට දත්ත ලියන්න, දත්ත කියව ගනින්න මෙයා ඉඩ දෙන්න ඕන. එහෙම නැත්නම් මේ පද දෙක සමාන්තරව ගමන් කරන්න බැරි වෙනවා. ඒකින්ද මෙයාගේ වේගයත් ඉතාමත් වැඩි. ඊට පස්සේ RAM එක. RAM එකත් පරිගණක ප්‍රධාන මතකයේ ඉඳලා දත්ත කියවීම සහ ලියවීම සඳහා වඩා පහසුවෙන් ඉඩ සලකන්න ඕනේ, වේගය ලබා දෙන්න ඕන, කාර්යක්ෂමතාව ලබා දෙන්න ඕන. මේ සියල්ලම පරිගණකයේ වේගයට performance වල ඉතාමත්ම දැඩිසේ බලපානවා. ඊට පස්සේ අපිට ROM එක, flash memory එක, hard disk එක, DVD නැත්නම් සංඛ්‍යාංක බහුවිත ඇටි, compact disk, magnetic tape. මෙන්න මේ ටික අනුපිළිවෙලට අපි ප්‍රවේශ වේගය අඩු වෙන ආකාරයට ගන්න පුළුවන්. අපිට මේ ත්‍රිකෝණයෙන් පෙන්නනවා වඩා වේගවත් ප්‍රවේශ වේගය සහ අඩු ප්‍රවේශ වේගය කියන්නේ මොකක්ද කියලා මේකෙන් අවබෝධයක් ගන්න පුළුවන්. හොඳයි. අපි යමු එහෙනම් මේකේ ආයතන ධාරිතාවල cost එක නැත්නම් storage device වල cost එක මොකක්ද කියලා බලන වර්ගීකරණයට. බිට්ටු එකක් සඳහා වෙන මුදල තමයි අපි කතා කරන්නේ. මොකද මේ මුදල නැත්නම් මිල ගන්න සංසන්දනය කිරීමේදී පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඇයි? මොකද එක එක ධාරිතාවන්ගෙන් සමන්විතනේ මේ ආයතන උපාංග hard disk එකේ ධාරිතාව ගත්තොත් 1 TB වගේ ප්‍රමාණයක් යනවා. එතකොට මේ register ගත්තොත් කිලෝබයිට් වලින් යන්නේ. හරිද? එතකොට ඒ වගේ ලොකු පරාසයන් තියෙනවා. එතකොට අපි යුනිට් එක වශයෙන් නැත්තම් උපාංගයේ සම්පූර්ණයෙන් අරගෙන විදම සලකා බලන එක සාධාරණ නැහැ. ඒ හින්දා එක බිට් එකක cost එක අපි කතා කරනවා. එහෙම බැලුවොත් මේ සංසන්දනයේදී වැඩිම cost එකක් තියෙන්නේ registers. ඒකම ඔබ දන්නවා access speed එකත් උපරිමයෙන් තියෙන යාගේ. දෙක
කෑෂ් මෙමරි එහෙම නැත්නම් සංචිත මතකය. එතකොට RAM එක ඊට පස්සේ read only memory එක, magnetic tape එක, flash memory, hard disk එක, DVD සහ compact disc. මේ පිළිවෙල වියදම අඩු වෙන පිළිවෙල. එතකොට ඔබ මේකෙන් වැඩිම දේවල් ටික ඔළුවේ තියාගන්න. මේවා නම් මේ පල්ලෙහා තියෙනවා ෆ්ලෑෂ් මෙමරි, හાર્ඩ් ඩිස්ක් වගේ දේවල් වියදම ගැන ඉච්ච ලොකුට හිතන්න අවශ්‍ය නැහැ. හැබැයි ප්‍රවේශ වේගය ගැන සංසන්දනයේදී ඔබ මේ ටික මතක තියාගන්න ඕනේ. එහෙනම් මේක තමයි අපි ආචාර ධාර්තා ගැන කතා බහ කිරීමේදී අපිට දෙන්න පුළුවන් සංසන්දනය. හොඳයි. අපි ඊට පස්සේ කේත ක්‍රම කියන කොටසට යමු. කේත ක්‍රම. හරිද පුතේ? මේ කේත ක්‍රම ගැන කතා කරනකොට ඔබට මම මුලින්ම කියන්නම් පරිගණකයකට දත්තයක් ඇතුළත් කරවුවොත් මොකද වෙන්නේ? පරිගණක දත්තයක් ඇතුළත් කරවුවොත් මොකද වෙන්නේ? ඇතුළත් කිරීමේ උපාංගයක් පාවිච්චි කරලා ඒ කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකක් පාවිච්චි කරලා දත්තයක් ඇතුළත් කරනවා. මේ දත්තය ඔබ දන්නවා ඉන්පුට් ඩිවයිස් එකෙන් ඇතුළත් කරන දත්තය මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. අක්ෂරයක් වෙන්න පුළුවන්. ඉලක්කමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සිම්බල් එකක්, එහෙම නැත්නම් සලකුණක්, සංඥාවක් වෙන්න පුළුවන්. ඒකම වෙන මොන හරි විශේෂ සලකුණක්, ඒ කියන්නේ ස්පෙෂල් කැරක්ටර්ස් අපි කියනවා. ප්‍රශ්නාර්ථ ලකුණ, ඩොලර් සයින් එක. හරිද? ඒතර හෑෂ් සලකුණ ඒ වගේ විශේෂ සලකුණක් වෙන්නත් පුළුවන්. මේ ඕනම සලකුණක් යතුරු පූර්වයෙන් හෝ නැත්නම් කීබෝඩ් එකෙන් හරි, නැත්නම් මවුස් එකකින් හරි, එහෙම නැත්නම් ස්කෑනර් එකකින් හරි, එහෙම නැත්නම් බාකෝඩ් රීඩර් මේ ඕනම ඉන්පුට් ඩිවයිස් එකකින් ඇතුළත් කරොත් ඒක පරිගණකයට ඇතුළත් වෙනවා. ඒ ඇතුළත් වෙන්නේ මෙන්න මේ ආකාරයේ ද්විමේය සංඥා අනුක්‍රමයක් විදියට. ද්විමේය සංඥා අනුක්‍රමයක් විදියට. එතකොට මේ ද්විමේය සංඥා අනුක්‍රමයේ තියෙන්න පුළුවන් සංඥා දෙකයි. නැත්නම් සංකේත දෙකයි. 0.1යි විතරයි. ඒකනේ ද්විමේය සංඥා කියලා කියන්නේ 0.1යි විතරයි. එතකොට මේ සංඥා අනුක්‍රමණයේ විදියට ඇතුළත් වෙන දත්තය තමයි මධ්‍ය සැකසීමේ විසින් සැකසීමකට ලක් කරන්නේ, ප්‍රොසෙස් කරන්නේ. ප්‍රොසෙස් කරාට පස්සේ නැවත අවුට්පුට් ඩිවයිස් එකක් කරා මේක යොමු කරනවා. ප්‍රධාන මතකයට කියලා ප්‍රධාන මතකය ඔස්සේ අවුට්පුට් ඩිවයිස් එකට මේක යොමු කරනවා. එතකොට අවුට්පුට් ඩිවයිස් එක ඔස්සේ පේන දේ මෙහෙම පෙන්නලා හරියන්නේ නැහැ අපිට. අවුට්පුට් ඩිවයිස් එක ඔස්සේ පේන දේ මෙහෙම පෙන්නලා හරියන්නේ නැහැ. අපිට මේක තේරුම් ගන්න බෑනේ. මොකද්ද මේ අප්‍රපංශය නේද? හැබැයි අවුට්පුට් ඩිවයිස් එකට මේක යොමු කරනකොට මදසසු මේකකේ විසින් මේක නැවත පරිවර්තනයකට ලක් කළා තමයි අවුට්පුට් ඩිවයිස් එකට යොමු කරවන්නේ. එහෙනම් අපිට නැවත දකින්න හම්බෙන්නේ මෙන්න මේ වගේ දත්තයක්. ඒ හින්දා තමයි ඔබ කීබෝඩ් එකෙන් ABCD කියලා ටයිප් කරොත් මොනිටර් එකේ ABCD විස පෙන්눔 කරන්නේ. අයි බලමු කීබෝඩ් එකෙන් ටයිප් කරන අකුරකට මොකද වෙන්නේ කියලා. කීබෝඩ් එකෙන් ඔබ ඒ අකුර ප්‍රෙස් කරනවා. මේ ප්‍රෙස් කරන ඒ අකුර දුවේ පුතේ කීබෝඩ් එකේ කේබල් එක දිගේ USB පෝට් එකට එනවා. USB පෝට් එකට ආවට පස්සේ කොහොමද සම්බන්ධ වෙන්නේ? මදර් බෝඩ් එකට. මදර් බෝඩ් එකට ආවට පස්සේ මදර් බෝඩ් එකෙන් RAM එකට එනවා. ප්‍රධාන මතකයට. RAM එකෙන් තමයි ප්‍රොසෙස් එකට යොමු කරවන්නේ ප්‍රොසෙස් වීමක් සඳහා. සැකසීම සඳහා. ප්‍රොසෙස් එකෙන් නැවත RAM එකට යොමු කරලා RAM එකේ මදර් බෝඩ් එක ඔස්සේ ආයිත් පෝට් එකට එනවා. ඒ පෝට් එක තීරණය වෙන්නේ අවුට්පුට් වෙන විදිහ අනුව. අපි හිතමු මොනිටර් එකට එනවා නම් VGA පෝට් එකට. print එකට එනවා නම් USB පෝට් එකක් හෝ නැත්නම් parallel පෝට් එකක් වෙන්න පුළුවන්. මොනවා හරි අවුට්පුට් වෙන්න ඕන අදාළ ඩිවයිස් එක සම්බන්ධ කරන පෝට් එකට නැත්නම් කෙවිනියට ඇවිල්ලා ඒක ඔස්සේ තමයි අවුට්පුට් ඩිවයිස් එකට එන්නේ. හොඳයි. දැන් පැහැදිලි මේ යන මාර්ගය. ඒ මාර්ග දෙක යනකොට වෙන දේ බලන්නකෝ. අතනින් අපි ඒ අකුර එබියට ඒ අකුර මේකට එන්නේ නැහැ. මේකට එන්නේ බිටු අනුක්‍රමණයක් නැත්නම් ද්විමේය සංඥා අනුක්‍රමණයක්. 1.5 අඩංගු සංඥාවක් මේකේ එන්නේ. මේ සංඥාව කේබල් එක දිගේ එන්නේ 0.1 විතර එන්නේත් නැහැ. මේක එන්නේ කොහොමද දන්නවද? පොඩි විද්‍යුත් බලයක් විදිහට වෝල්ටේජ් අඩු වැඩි වීමක් අනුක්‍රමණයක් තමයි එන්නේ. වෝල්ටේජ් එක වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා අඩු වෙනවා ආදී වශයෙන් රටාවකට තමයි එන්නේ. ඒ රටාව තේරුම් ගන්නවා පෝට් එක හරහා මදර් බෝඩ් එකට ආවට පස්සේ. පෝට් එක හරහා මදර් බෝඩ් ආවට පස්සේ මදර් බෝඩ් එකෙන් RAM එකට යනවා. RAM එකෙන් ප්‍රොසෙසර් එකට යනවා. ප්‍රොසෙසර් එක මේ රටාව තේරුම් අරගෙන ඒ රටාවල දාලා සැකසීමකට ලක් කරලා නැවතත් RAM එකට එවලා RAM එකෙන් නැවතත් මදර් බෝඩ් එකට ඇවිල්ලා මදර් බෝඩ් එකෙන් අවුට්පුට් ඩිවයිස් එක අදාළ කෙවෙනියට නැත්නම් පෝට් එකට ඇවිල්ලා ඒ පෝට් එක ඔස්සේ ඒ අදාළ හිතමු මේ මොනිටර් එකට එනවනම් VGA පෝට් එකට ඇවිල්ලා VGA පෝට් එකෙන් කේබල් එක දිගේ ආයෙත් එන සංඥා අනුක්‍රමණය. ඒ සංඥා අනුක්‍රමණය ආවට පස්සේ මෙන්න මේ අවුට්පුට් ඩිවයිස් එක තුල තියෙනවා මේක නැවත අපිට අවශ්‍ය භාෂාවට නැත්නම් පරිශීලකයා භාවිතා කරන සංඥාව බවට පරිවර්තනය කරන්න උපාංග. ඒකෙන් නැවත ඒ අකුර බවට අපිට පෙන්වන්න කරනවා. එහෙනම් ඔබ ලියුමක් ටයිප් කරනකොට වචන 1000 2000 තියෙනකොට ලියුම් ටයිප් කරනෝනේ. නැත්නම් වාර්තාවල් සකසනවා.
පින්තූර ඇතුළත් කරනවා. මේ හැම දෙයකම සිද්ධ වෙන්නේ මෙන්න මේ කාරණේ. මේ උදාහරණයකට කීබෝඩ් එක ගත්තට කීබෝඩ් එක විතරක් නෙමෙයි සෑම ඉන්පුට් ඩිවයිස් එකකටම ඒ ඉන්පුට් ඩිවයිස් එක සම්බන්ධ වෙච්ච සංඥා පරිවර්තන කරන උපාංගයක් තියෙනවා. එතකොට කීබෝඩ් එක ඒ අකුර එබුවම මේකෙදි ඒ අකුර අදාළ කෝඩ් එක වලට පරිවර්තනය කරන්න කීබෝඩ් එක තුල තියෙන පොඩි යුනිට් එකක්. ඒ යුනිට් එකෙන් තමයි ඒකට දාලා ගැළපෙන සංඥා වලට පරිවර්තන කරන්නේ. B අකුර එබුවොත් මේ සංඥාව නෙමෙයි වෙනස් සංඥාවක් නිකුත් වෙන්නේ. නැත්තම් අකුරු දෙක වෙනස් වෙන්නේ නැහැ. C අකුර එබුවොත් වෙනස් සංඥාවක්. ඔය ප්‍රශ්නාර්ථ ලකුණ එබුවොත් වෙනස් සංඥාවකින් එන්නේ. ඒතර ඒන සංඥාව සැකසීම ලක් කරලා අවුට්පුට් ඩිවයිස් එකේදී පෙන්වන්න කරනවා. දැන් එන ඔබ දන්නවා මෙතන සිද්ධ වෙන කාරණාව. මේ සංඥාව කොහොමද A අකුර එබුවොත් මේ සංඥාව එන්න ඕනේ. B අකුර එබුවොත් වෙනස් සංඥාවක් යන්න ඕනේ කියලා කියන්නේ. අන්න ඒකටයි පාවිච්චි කරනවා කේත ක්‍රමය. එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඕනේ කෝඩින් සිස්ටම් එකක් ඇයි අපිට අවශ්‍ය වෙන්නේ කියලා. කෝඩින් සිස්ටම් එක තියෙන හින්දා තමයි අපිට අදාළ සංඥාව පරිගණනය යොමු කරන්නේ අදාළ අකුර නැත්තම් යතුරු එබුවට පස්සේ. හොඳයි. එහෙනම් මේ පරිගණක තුළ භාවිතා කරන කේත ක්‍රම කීපයක් තියෙනවා. දැන් කේත ක්‍රමයක් භාවිතා කරන එක ගැන පූර්ණික අවබෝධයක් ලැබෙනවා. කේත ක්‍රම කීපයක් අපි පාවිච්චි කරනවා. කේත ක්‍රම 4ක් තියෙනවා මුලින්. මේ කේත ක්‍රම 4 මුලින්ම නම් ටික අපි හඳුනගමු. පස්සේ අපි ඒ කේත ක්‍රමය ගැන විස්තර වලට යමු. BCD coding system එක කියන්නේ binary coded decimal. BCD කියන්නේ binary coded decimal. මේකේ අර්ථය පුතේ අපි 10 පාදයේ සංඛ්‍යා ටික ද්විමය ආකාරයට පරිවර්තනය කරන්න පාවිච්චි කරන coding system එක තමයි මේ තියෙන්නේ. 10 පාදයේ පාවිච්චි කරන ඉලක්කම් ටිකක් තියෙනවානේ. 0.9 දක්වා ඉලක්කම් 10ක්. මේ ඉලක්කම් 10 පරිවර්තනය කරන්න පාවිච්චි කරනවා මේ BCD coding system එක. ඉදිරියේදී මම පෙන්නන්නම් කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. ඊට පස්සේ දෙවෙනි එකට අපි ලැබෙනවා ASCII coding system එක. ASCII. ASCII කියන එකෙන් අර්ථවත් වෙන්නේ American Standard Code for Information Interchange කියන එක. ඔබ මේ ASCII කියන වචනේ තේරුම දැනගත යුතු වෙනවා. හුඟක් අයට ඔබට විභාගයේදී ඔය විවිධ නම් ටිකක් දීලා ඒ කියන්නේ ASCII ABCD NCANSI කියලා එකක් තියෙනවා ASCII සම්බන්ධව. මේවා දීලා මේවා මොකද්ද දීඝ පදේ නැත්නම් මේකේ ඇබ්‍රිවියේෂන් මොකද්ද කියලා අහන්න පුළුවන්. එතකොට ඔබට පුළුවන් වෙන්න ඕනේ මේක ලියා ගන්න. හරි. ඊට පස්සේ අපිට දකින්න හම් වෙනවා EBCD IC කියන කෝඩින් සිස්ටම් එක. ඒ කියන්නේ Extended Binary Coded Decimal Interchange Code. එතකොට මේ කෝඩින් සිස්ටම් මේ BCD වලින් ඉඳන් මේවට ආවේ යම් හේතු ඇතුව. ඊට පස්සේ අපිට හම් වෙනවා Unicode කියන කේත ක්‍රමය. අද ඒ පාවිච්චි කරන්නේ Unicode කියන කේත ක්‍රමය. එතකොට මේ කේත ක්‍රම වලට මෙතෙක් ඉඳන් පටන් අරගෙන මේ හතරෙනි කේත ක්‍රම දක්වා අපි ආවේයි කියන එක ඉදිරියේදී කතා කරමු. එහෙනම් අපි මුලින්ම BCD කේත ක්‍රමයට යමුකෝ. BCD කේත ක්‍රමයේදී පුතේ අපිට BCD පාවිච්චි කරන්නේ මම කිව්වා ඔබට 10 පාදයේ සංඛ්‍යා ටික නිරූපණය කරන්න. 10 පාදයේ සංඛ්‍යා අපිට තියෙනවා එකිනෙක වෙනස් සංඛ්‍යා නැත්නම් එකිනෙක වෙනස් සංඛ්‍යා 10ක්. බිංදුවෙන් පටන් ගන්න 9 දක්වා එකිනෙක වෙනස් සිම්බල්ස් 10ක් තියෙනවා. ඉලක්කම් කියලා අපි කියන්නේ ඒකට. ඒ සිම්බල්ස් නැත්නම් ඒ ඉලක්කම් 10ට වෙනස් BCD අගයන් අපි පාවිච්චි කරනවා. එතකොට 0.9 දක්වා මොන එක පාවිච්චි කරන්නේ? මේකට අපි බිටු 4ක් පාවිච්චි කරනවා. බිටු 4ක් අවශ්‍ය වෙනවා BCD කෝඩ් එක හදන්න. මොකද ඉලක්කම් 10ක් තියෙනවා. ඉලක්කම් 10 හදන්න බිටු 4ක් අවශ්‍ය වෙනවා. බිටු 4 හැදෙන්නේ මෙන්න මෙහෙමයි. එක බිටුවක තියෙන්න පුළුවන් බිංදුව එක කියන අගයන් දෙකෙන් එකක්. එක බිටුවක් කියලා කියන්නේ බිංදුව හෝ එකනේ. හරි. එතන බිටු 4ක් පාවිච්චි කරොත් බිංදුව හෝ එක පාවිච්චි කරලා මේ හදන මේ අනුලක්ෂණවල එකිනෙක වෙනස් අනුලක්ෂණ අපිට දකින්න හැම 16ක්. ඒක කොහොමද හැදෙන්නේ? 2 4 බලෙන්. 2 4 බලෙන් අපිට අනුලක්ෂණ 16ක් හදන්න පුළුවන්. මේ අනුලක්ෂණ 16න් භාවිතා කරනවා අපිට අනුලක්ෂණ 10ක්. අයි අනුලක්ෂණ 10ක් භාවිතා කරන්නේ? අපිට තියෙන්නේ සිම්බල්ස් නැත්නම් 10 පදේ සංඛ්‍යා 10යි. 10 පදේ සංඛ්‍යා 10යි. ඒ කියන්නේ කියනවා සිම්බල් 10යි. බිංදුව ඉස්සර 9 දක්වා තියෙන 10 පාවිච්චි ගන්න අර අනුලක්ෂණ 16න් 10ක් යොදා ගන්නවා. එහෙනම් 6ක් ඉතුරුයි නේද? 16ක් තියෙනවා 10 පාවිච්චි කරලා 6ක් ඉතුරුයි. ඒ 6 අපි නොසලකා හරිනවා. ඒ කියන්නේ ඒක භාවිතා කරන්නේ අපි කරගෙනවා වළංගු නොවන BCD කේත කියලා. හරි. දැන් පැහැදිලිනේ මේකේ තියෙන સિદ્ધාන්ත ටික. ආයි බලමු BCD කෝඩ් එකේ තියෙන ඒ එකිනෙක වෙනස් අනුලක්ෂණ 16 මේ තියෙන. උඩ මේ දකින්න හම්බෙන්නේ බිංදු 4න් පටන් ගත්තට පස්සේ බිංදු 3යි 1යි 0.1 ආදී වශයෙන් පිළිවෙල ලියාගෙන ගියාගෙන නේද? එහෙම ලියන් ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ පුතේ?
අපි 1 4 දක්වා එන්න ඕනේ. 1 4 දක්වා ඇවිල්ලා අපි මේ BCD කේත ටික අපි පෙන්වුම් කරනවා. හැබැයි මෙතනින් අපි පාවිච්චි කරන 10 පාදයේ නැත්නම් දෙකේ 10 පාදයේ සංඛ්‍යා ටික විතරයි. 0.9 දක්වා විතරයි. ඒතුරු ඒවට දෙන්න අනුලක්ෂණ නැහැ අපිට. 10 පාදේ නැහැ. 9ට පස්සේ අපිට හම්බ වෙනවා 10. හැබැයි 10ට මේක ආදේශ කරන්න බෑ. මොකද 10 කියලා කියන්නේ 1.1ට තියලා ලියපු තවත් සංඛ්‍යාවක්. එහෙනම් 1.1ට තියලා ලියන්නම් මෙන්න මේ දෙක තුනක් අපිට ඇති. 11 කියන එක ගත්තොත් 11ට මේක දෙපාරක් ලියවනම් අපිට ඇති. ඒ වගේ 100 200 500 1000 ඕන එකක් ඕනම සංඛ්‍යාවක් ගොඩනගන්න පුළුවන් මෙන්න මේ ටිකෙන් විතරක්. පැහැදිලිද? එහෙනම් අපිට මේව අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ BCD අගයන් ටික අපි වළංගු නොවන නැත්නම් invalid BCD කියලා අපි ඉවත් කරනවා අර ටික විතරයි පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ බිංදු 4 සිට 1.21 දක්වා විතරයි BCD තියෙන්නේ වළංගු BCD ටික තියෙන්නේ. පැහැදිලිද? හරි. දැන් අපි බලමුද මේ BCD පාවිච්චි කරලා කොහොමද සංඛ්‍යාවක් නිරූපණය කරන්නේ කියලා. හරි බලමු මෙන්න මේක. 49 10 පාදයෙන් මම පෙන්නලා තියෙන්නේ 10 පාද දාන්න ඕනේ නැහැ අත්‍තරම කියනවා නම් මොකද 49 කියලා කොහොමද දන්නවා 10 පාද සංඛ්‍යාවක් කියලා. හරි 49 කියන සංඛ්‍යාව BCD වගේ දක්වන්න කියලා කිව්වොත් ආයි බලමු මේක පෙන්වන්න හැටි පුතේ. 49 ලිව්වොත් මන්න මෙහෙම ලියා ගන්න පුළුවන්. 4යි 9යි වෙන් කරලා ලියා ගන්න. දැන් 4ට දාලා BCD කෝඩ් එක ගන්නවා. 9ට දාලා BCD කෝඩ් එක ගන්නවා වෙන වෙන වශයෙන්. ඔන්න 4ට දාලා BCD කෝඩ්. 0යි 1යි 0යි 0. බිටු 4කින් ලියවෙන්න ඕනේ හොඳේ. අනිවාර්යෙන් මේක බිටු 4කින් ලියවෙන්න ඕනේ. 9ට දාලා BCD කෝඩ් එක 1යි 0 2යි 1. බිටු 4කින්. මේ දෙක එකට තියෙනවා. ඔන්න ඔච්චරයි වැඩේ. ඔන්න දැන් 49 BCD වලින් නිරූපණය කරා. තව උදාහරණයකට යමු. බලමු බලන්න 603 6.3 BCD වලින් නිරූපණය කරන්න හැටි. අර වගේම 6.3 වෙන වෙන වශයෙන් ලියා ගන්න පොඩ්ඩක් ඈඩ් කරලා 6ට දාලා BCD කෝඩ් එක ලියනවා. right. 0ට දාලා BCD කෝඩ් එක ලියනවා. right. 0.4ම ලියන්නත් ඕනේ. මතක තියාගන්න. මේ තැන් වලින් තමයි ළමයි වර්ධ ගන්න. මොකද නිකන් එක බිඳුවක් දැම්මොත් මේක සම්පූර්ණයෙන් වැරදි අවුට්පුට් එකක් අපිට ලැබෙනවා. 3ට දාලා BCD කෝඩ් එක ලියනවා 0.2යි 1යි 1. ඔබට මේ BCD කෝඩ් එක හොයාගන්න අර ටේබල් එක කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඔබට ඕන නම් මේක 6 කියන එක දෙකේ පාදයෙන් බෙදලා බලන්නත් පුළුවන්. දෙකෙන් බෙදලා දෙකේ පාදයේ සංඛ්‍යාව හොයාගන්න. එයා කරගන්නත් පුළුවන්. හරි. එහෙම නැත්නම් දෙකේ බල ටික ලියලා දෙකේ බිංදුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 ආදී වශයෙන් බල ටික ලියලා 6 හදා ගන්නත් පුළුවන්. හරිද? එහෙම හදාගෙන මේ නිවැරදි ලෙස කෝඩ් එක අරගන්න. අනිවාර්යෙන් බීටු 7කින් කෝඩ් එක ගන්න. ඒ විදිහට මේක පෙළ ගැස්සුවට පස්සේ එකට තිබ්බට පස්සේ අපිට හම්බෙන්නේ මොකක්ද? ඔව්. BCD කෝඩ් එක 603. right. එහෙනම් ප්‍රමාණවත්නේ BCD සම්බන්ධව අපි කතා කරා නේද? අපි නම් යමුද ඊගා කෝඩින් සිස්ටම් එකට? ASCII කෝඩින් සිස්ටම්. දැන් BCD කෝඩින් සිස්ටම් එකේ ඔබ දකිනවා තිබිච්ච අඩුපාඩුව. ඉලක්කම් ටික විතරයි පෙන්වන්න ගන්න පුළුවන් නේ. කිසිම අකුරක් ලියා ගන්න බෑ. අපිට නමක් ලියා ගන්න බෑ මේ කෝඩ් එක පාවිච්චි කරලා. ඉලක්කම් ටික විතරක් අපිට නිරූපණය කරන්න පුළුවන්, කැල්කියුලේෂන් කරන්න පුළුවන් එච්චරයි. එතනින් එහාට මුකුත් බෑ. එහෙනම් ඒ අඩුපාඩු මගහරන තමයි ASCII සිස්ටම් එක ආවේ. ASCII කෝඩින් සිස්ටම් එකේදී අපි පාවිච්චි කරනවා බිටු 7ක්. බිටු 7ක් පාවිච්චි කරාට පස්සේ අපිට හැදෙනවා ලැබෙනවා එකිනෙක වෙනස් අනුලක්ෂණ 128ක්. හරිද? කැරක්ටර්ස් 128ක් අපිට හම්බ වෙනවා. ඒ කොහොමද ආවේ? 2 7 වෙනි බලෙන්. එහෙනම් අර BCD ලිව්වා වගේ බිංදු 7ෙන් පටන් ගන්නවා, බිංදු ඒව 7ක් ලියනවා. ඊට පස්සේ බිංදු 6යි 1යි හරිද? මේ බිංදු 5යි 1යි 1යි ආදී වශයෙන් කොහොම ලියන් ගිහිල්ලා අවසානයේදී 1 7ක්, 1ව 7ක් වෙන පිළිලි දක්වා එනකොට අපිට එකිනෙක වෙනස් අනුලක්ෂණ 120ක් ලැබිලා තියෙන්න පුළුවන්. ඒ අනුලක්ෂණ 120 ගැන තමයි මේ කතා කරන්නේ. ඒ අනුලක්ෂණ 120ට අපි බිංදුවේ ඉඳන් 9 දක්වා 10 පාදයේ සංඛ්‍යා ටිකක් දානවා. ඊට අමතරව ඉංග්‍රීසි හොඩියේ ABCD අකුරු ටික හරිද? සිම්පල් ABCD ඉඳන් Z දක්වා අකුරු ටික ඊට අමතරව වෙනත් විශේෂ ලකුණු, ඒ කියන්නේ ප්‍රශ්නාර්ථ ලකුණු, වැඩි කිරීමේ ලකුණු, අඩු කිරීමේ ලකුණු මේ ආදී වශයෙන් අනිත් කැරක්ටර්ස් ටික ඇතුළත් කරලා මේ 120යි පාවිච්චි කරනවා. එතකොට ASCII කෝඩින් සිස්ටම් එක හඳුන්වා දුන්නේ ANSI කියන සමාගම. American National Standard Institute කියන සමාගම තමයි ASCII කෝඩ් එක හඳුන්වා දුන්නේ. ඉතින් මම හිතන්නේ ASCII හඳුන්වා දුන්නේ ANSI කියලා. ANSI ANSI. එතකොට මේකත් ඔබ මත තබා ගත වෙනවා මේ સિદ્ધාන්ත ටික. දැන් ASCII පාවිච්චි කරලා අපි බලමු පොඩි උදාහරණයක්. පොඩි එක්සැම්පල් එකක්. හරි.
ASCII කෝඩ් එකෙන් දැන් ඔබ දන්නවා ASCII පාවිච්චි කරාට පස්සේ අපිට ඉංග්‍රීසි අකුරු ලියන්න පුළුවන්. ඉංග්‍රීසි වචන ලියන්න පුළුවන්. ඒතර ඔබට මෙන්න වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරිද? ඒ අක්ෂරයේ ASCII හි දශමයගේ 65 නම් ඒක කියන්න ඕනේ. ඒ කියන්නේ කිසියම් අක්ෂරයක් දුන්නොත් මේකේ ASCII යගේ 65යි කියලා කිව්වොත් තමයි අපිට අනිත් ඒවා අහන්න පුළුවන් වෙන්නේ. හරි. එතකොට D අක්ෂරයේ ASCII කෝඩ් එක හොයන්නලු. A වල ASCII කෝඩ් එක 65 නම් D වල ASCII කෝඩ් එක හොයන්නලු. බලමු කරන්න කොහොමද කියලා. හරි. A 65යි. ඊට පස්සේ බලනවා A ඉඳන් B C D කොහොමද එන්නේ කියලා. A 65 නම් B 66 වෙන්න ඕනේ. C 67 වෙනවා. අනිවාර්යයෙන්ම මේ ASCII කෝඩ් එකේ තියෙන ඔක්කොම අනුපිළිවෙලට. ඉංග්‍රීසි අකුරු ගත්තොත් A වලට පස්සේ B ඊට පස්සේ C. ඒ අනුපිළිවෙල තමයි කෝඩ් එක වෙන් වෙන්නේ. ඊට පස්සේ සිම්පල් අකුරුත් ඒ වගේමයි. සිම්පල් A ගත්තොත් ඊට පස්සේ සිම්පල් B, සිම්පල් C එහෙම එන්නේ. ඔබට හැබැයි ඔබෙන් අහන්නේ ඉංග්‍රීසි කෝඩ් අකුරු ටික විතරයි. මොකද අනිත් ඒවා අනුපිළිවෙල කියන්න බෑ. අපිට කියන්න බෑනේ විශේෂ සලකුණු තියෙන අනුපිළිවෙල කොහොමද කියලා. ඒක අපි දැනගදුනේ නෑ. මම දන්නෙත් නෑ. එහෙම අපිට දැනගන්න අවශ්‍ය නෑ. අපිට ASCII ටේබල් එක බලලා හොයාගන්න පුළුවන්. නමුත් අපිට අනුපිළිවෙලක් කරනවා තියෙනවා ඉංග්‍රීසි කෝඩියේ සිම්පල් සහ කැපිටල් අකුරු තමයි අනුපිළිවෙලෙන් තියෙන්නේ. එහෙනම් ඒ අනුව D වල දශමයගේ අපි හොයාගන්නවා. මේ දශමයගේ අපි දෙකේ පාදට හරවනවා 68. දෙකේ පාදට හැරුවට පස්සේ අපිට එනවා මෙන්න මේක. හරි. අනිවාර්යෙන් මේක බිටු 7කින් වෙන්න ඕනේ මතක තියාගන්න. සමහරලාට යම් කැරක්ටරයක් පරිවර්තනය කරනකොට ඔබට එන්න පුළුවන් මෙතන මේ එක නැතුව මෙන්න මේ වගේ බිටු 4කින් හරි 5කින් හරි එන්න පුළුවන් අගයක්. දෙකේ පාදට හැරුවට පස්සේ ඒකේ වම් පැත්තට බිංදු දාලා බිටු 7කින් සමන්විත වෙන්න ඕනේ. බිටු 7කින් සම්පූර්ණ කරන්න ඕනේ. නැත්නම් මේ වැඩේ වැරදි. පැහැදිලි? රයිට්. තව එකකට යමු. ඩොග් කියන වචනේ කොහොමද ASCII වලින් ලියන්නේ? ඒ වලගේ 65 නම්. බලමු. A 65යි B C D ආදී වශයෙන් අපි වෙන වශයෙන් අර ඉංග්‍රීසි වලින් අනුපිළිවෙල ලියාගෙන ඒ අකුරු ලගයන් ටික හොයාගන්න. D 68යි G 71යි ආදී වශයෙන්. දැන් ඒවැ දෙකේ පාදේ වටනකම් ටික ලියා ගන්න. ඔන්න ලෙස. right. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ටික අනුපිළිවෙල දැන් D O G අකුරු අනුපිළිවෙලට තියා ගන්න ඕනේ. D1 O1 G1. එහෙමයි එන්නේ. ඔන්න බලන්න. ඊට පස්සේ O ගත්තා. ඊට පස්සේ G ගත්තා. මම හිතන්නේ මේ වතට කිසිම හිඩසක් තියන්න එපා. එක දිගට බිටු ටික ලියවෙන්න ඕනේ. ඕක තමයි DOG නැත්නම් dog කියන වචනේ ASCII කෝඩ් එක. මේ වගේ අභ්‍යාස වල ලැබෙන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න වල ලැබෙන්න පුළුවන් විභාගයේ ප්‍රශ්න පත්‍රයේදී. ඔබ ඒකට සූදානම් වෙන්නයි මම මේ උදාහරණ දෙක කරේ. හොඳයි. දැන් අපි යමු EBCDIC කේත ක්‍රමය. EBCDIC කේත ක්‍රමයේදී අපිට බිට් 8ක් පාවිච්චි කරනවා. බිට් 8ක් පාවිච්චි කරන්නේ අපිට තව එක බිටුවක් වැඩි කරනවා ASCII වලට වඩා. ඒ තව අනු ලක්ෂණ කීපයක් වැඩි කරන්න. අනු ලක්ෂණ 256ක් නිරූපණය කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට එනවා Unicode system එක. Unicode system එකේ අපිට Unicode system එක පාවිච්චි කරන්නේ ඔබ දන්නවා ASCII ක්‍රමය සහ EBCDIC කේත ක්‍රමයේදී අපි භාවිතා කරන්නේ ඉංග්‍රීසි අකුරු පමණයි. ඒ කියන්නේ ඉලක්කම් වලට අමතරව ඉංග්‍රීසි අකුරු විතරයි සහ විශේෂ ලබුත් එක්ක. හැබැයි අපි හිතමුකෝ අපිට සිංහල භාෂාවෙන් යතුරු ලියන කරන්න ඕන නම් එහෙම නැත්නම් දෙමළ භාෂාවෙන් ප්‍රංශ ජපාන් ඒ වගේ විවිධාකාර ලෝකෙත් අනිත් භාෂා වලින් තමන්ගේ අක්ෂර ඇතුළත් කරන්න ඕන නම් අන්න ඒකට ඉඩක් ලබන්න තමයි Unicode system එක හදලා තියෙන්නේ. මේක සිංහලෙන් කියන Unicate ක්‍රමය කියලා. ඉතින් Unicode system එකේදී අපි පාවිච්චි කරනවා සිංහල දෙමළ ආදී විවිධ භාෂා නිරූපණය කරන්න අනුලක්ෂණ තුල කරන්න අපිට වෙන අනුලක්ෂණ ගණනාවක් තියෙනවා. සෑහෙන ප්‍රමාණයක් තියෙනවානේ. ඒ හින්දා මේකෙදී අපි Unicode system එක පාවිච්චි කරනවා බිටු 16ක්. බිටු 16ක් පාවිච්චි කරොත් දෙකේ 16 බලයක් අනුලක්ෂණ හැදෙනවා 65536ක් අපිට අනුලක්ෂණ ලැබෙනවා. මේ අනුලක්ෂණ 65536 තුල ඉංග්‍රීසි අකුරු ඉලක්කම් ඊට අමතරව විශේෂ ලකුණු ඊට අමතරව සිංහල හෝඩි අකුරු ටික දෙමළ හෝඩි අකුරු ටික ජපාන් ප්‍රංශ ජර්මන් ආදී විවිධාකාර භාෂාවල අකුරු මේකට අතුලත්ලා තියෙනවා. හොඳයි. එහෙමනම් Unicode system එක තමයි අද දවසේ භාවිත කරන කේත ක්‍රමය. ඔබ ඒක දැනටමත් දන්නවා. දන්දුව පුතේ බලමු අපි ඇයි මේ කේත ක්‍රමයක් භාවිත කරන්නේ? මේ කෝඩින් සිස්ටම් අවශ්‍ය වෙන්නේ ඇයි? ඇයි කේත ක්‍රම භාවිත කරන්නේ? ඔබට මම මේ කේත ක්‍රම ගැන කතා කිරීමේදී මුලින්ම කිව්වා පරිගණකය ඇතුලේ දත්ත නිරූපණය කරන්න. ඒ කියන්නේ ඉන්පුට් ඩිවයිස් එකකින් දත්තයක් කරලා පස්සේ පරිගණකයට මේ දත්තේ එන්න ඕනේ ආකාරය ද්විමීය ආකාරයට පරිවර්තන වෙන්න ඕනේ. ඒ ද්විමීය ආකාරය මොකක්ද කියලා කියන්නේ තමයි මේ කේත ක්‍රමයේ තියෙන්නේ. ඒ කියන්නේ 0.1 අනුක්‍රමණයෙන් එනවද නැත්නම් වෙන අනුක්‍රමයෙන් එනවද කියලා කියන්න තමයි කේත ක්‍රමය පාවිච්චි කරන්නේ. ඒතකොට පරිගණකය තුළ ඇතුලේ දත්තයක් නිරූපණය කරන්න කේත ක්‍රම තියෙන්න ඕන. ඒ තමයි එක කාරණාවක්. තවත් හේතුවක් තියෙනවා.
අපි උපාංග නිර්මාණය කිරීමේදී හිතන්නකෝ මදර් බෝඩ් එකක් නැත්නම් මව් පුවරුවක් එහෙම නැත්නම් සැකසීම් ප්‍රොසෙස් එකක් හදනකොට ඒ ප්‍රොසෙස් එක තේරුම් ගන්න ඕනේ මේ අදාළ කේතකම මොකක්ද කියලා. ඒක අපි හිතමුකෝ කීබෝඩ් එකක්, මවුස් එකක්, එතකොට ජොයිස්ටික් එකක්, ඒ වගේ ඉන්පුට් ඩිවයිසස් පාවිච්චි කරනකොට මේ ඉන්පුට් ඩිවයිස් එක පරිවර්තනය කරන්න ඕනේ හරි කේතය හරි විදිහට. හිතන්නකෝ කේත ක්‍රම දෙකක් පාවිච්චි කරලා කීබෝඩ් දෙකකින් එක කීබෝඩ් එකක් පාවිච්චි කරනවා යුනිකෝඩ් ක්‍රමය, තව කේත ක්‍රමයක් පාවිච්චි කරනවා ඒ සමාගමෙන් හදාගත්ත වෙනත් මොන කේත ක්‍රමයක්. එතකොට අපි ඒ කීබෝඩ් එක හයි කරොත් අපි පදගණකට ගෙනල්ලා ඒකේ ඒ අකුර තිබුවොත් එහෙම අර ආපු අනුක්‍රමෙ නෙමෙයි එන්නේ. වෙනත් අනුක්‍රමයක් ඇවිල්ලා සකසනට යන්නේ වෙනත් රටාවක්. එතකොට සකසනේ සැකසීලා වෙන්නේ අපිට වෙනත් අවුට්පුට් එකක්. එතකොට මොනිටර් එකෙන් වදින්නේ ඒ අකුර නෙමෙයි වෙන එකක් වෙන්න පුළුවන්. වෙනස් විදිහේ කේත ක්‍රම පාවිච්චි කරොත් එක එක කේත ක්‍රම පාවිච්චි කරොත් එක සමාගම් උඩ. ඒක හින්දා සම්මතයකට අවිල්ලා ඉන්නවා. ලෝකේ හැම පරිගණක සහ උපාංග නිෂ්පාදන සමාගමක්ම විතරක් නෙමෙයි ස්මාර්ට්ෆෝන් මේ හැම එකටම මේ කේත ක්‍රම පාවිච්චි කරනවා. පොදු කේත ක්‍රමයක් තුල අපි ඉඳගෙන අපි කටයුතු කරනවා කියන්නේ. එහෙනම් කේත ක්‍රම අවශ්‍ය වෙන්නේ මේ හේතු දෙකෙන්. හොඳයි. එහෙනම් දුවේ පුතේ අද අපේ කතා කරන පාඩමේ අවසානට අවිල්ලා ඉන්නේ. දැන් ඔබට මම පාඩම ආරම්භයේදීම කිව්ව නිපුතනා මට්ටම් ටික ඔබ මම හිතනවා මේ වෙනකොට ලබාගෙන ඇති කියලා. එහෙනම් අපි අද කතා කරා පරිගණක තුල දත්ත ආචනය කිරීමේ උපක්‍රම මොනවද? ඒ ආචනය කරන පාවිච්චි කරන උපක්‍රම වල නැත්නම් උපාංග වල ධාරිතාවන් කොහොමද? ප්‍රවේශ වේගය කොහොමද? කොස්ට් එක අනුව කොහොමද වර්ග කරන්නේ කියලා. ඒකම කේත ක්‍රම වර්ගයට අපි කතා කරා. BCD කේත ක්‍රමය, ABCD IC කේත ක්‍රමය, ASCII කේත ක්‍රමය සහ UNO කේත කියන කේත ක්‍රම ටික කතා කරා. ඒ අනුව අපි පාඩමේ සම්පූර්ණ කරගත්තා. පරිගණක ආශ්‍රිතව දත්ත නිරූපණය කරන ක්‍රම සියල්ල ඔබ දැන් ගත්තා. එහෙනම් දුවේ පුතේ නැවතත් මෙවැනි පාඩමකින් සම්බන්ධ වෙන්න. එතෙක් ඔබට ආයුබෝවන්.